සම්මා සම්බුදු සරණයි සදැහැති පිනැති ඔබ සැමට. සියලු පවින් වැළකීමත් සියලුම කුසල් දහම් රැස් කිරීමත් තම සිත රාගාදී කෙලසුන්ගෙන් දුරු කර ගැනීමත් යන කරුණු සියලුම බුදුවරුන්ගේ අනුශාසනාව වනවා. සදහැවතුනි, එනිසාවෙන් ඒ උතුම් වූ බුද්ධ අනුශාසනාව අනුව කටයුතු කරමින් සංසාර විමුක්තිය සාධනය කරගනු පිණිසම අද දවසේදී ඔබ මෙලෙසින් සම්බන්ධ වන මේ උතුම් වූ සද්ධර්ම දේශනාවත් සදැහැති පිනැති ඔබ සැමට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් සන්ධ්‍යාවරුවේ බෞද්ධ රූපවාහිනිය සජීවීව ඔබ වෙත ගෙන එන සූත්‍ර ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අදත් සුපුරුදු පරිදි අප සූදානම් වන්නේ. ඒ අනුව අද මේ උතුම් වූ දේශනාව පවත්වන්නට අප සැම දෙනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාලා බම්බලපිටිය සිරි වජිරාරාම වාසී අවසරයි පූජනීය මීගොඩ සුඛිත ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි සියලු දෙනා ගෞරවනීය දේශකයන් වහන්සේව নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පිළියන්දල මහායායවත්ත නිවාස සංකීර්ණයේ පදිංචි පින්වත් කුසුමාවතී ලියනගේ මෑණියන් සහ ඒ මෑණියන්ගේ කලන මිතුරිය වන ශ්‍රියානි ජයලත් මෑණියන් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් තම සදැහැති දායකත්වයන් එක්කාසු කරනවා. එසේනම් හේවිසි කලා ශිල්පීන් ශබ්ද පූජාව පවත්වන අතර වාරයේදී තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කිරීමෙන් අනතුරුව ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා සද්ධර්ම දේශනාවට ආරාධනා කරන්නට සදැහැති දායක පිරිසට අප දැන් අවස්ථාව ලබා දෙනවා. සාදු සාදු සාදු. සදහැවතුනි, ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මේ මොහොතේ දායක පිරිස දැහැත් වට්ටිය පිළිගන්වා සද්ධර්ම දේශනාවට ආරාධනා කරනු ලැබුවා. අප දැන් සූදානම් වන්නේ සජීවීව සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. මදුපිණ්ඩික සූත්‍රය සහ චුල්ලහත්ති පදෝපම සූත්‍රය යන සූත්‍රයන් ද්විත්වය මාතෘකා කර ගනිමිනුයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද මේ දේශනාව පවත්වනු ලබන්නේ. ඉතින් දේශනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි නැවතත් සාදුනාද නංවා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චක්කුංචාවසෝ පටිච්ච රූපේච uppajjati චක්ඛු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිධානං පුරිසං පපඤ්ඤ සංඥා සංකා සමුදාචරಂತಿ. පළමු කොටම බෞද්ධ මාධ්‍ය ජාලයේහි සභාපති දුරේන කොළඹ හත් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති අතිගෞරවාර්හ බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. අද මේ පින්වතුන් එකතු වෙලා බලාපොරොත්තු වන්නේ විශේෂ අරමුණු ගණනාවක් මුල් කරගෙන මේ සජීවී ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරමින් ලංකාවාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වතුන්ට ධර්මය අහන්න අවස්ථාව සලසා දෙන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මදේශනාව සඳහා මාතෘකා පාඨය සඳහන් කළේ අපි ගොඩක් වෙලාවට අහලා තියෙන මధు පිණ්ඩික කියන සූත්‍ර දේශනාවෙන්. මధు කියලා කියන්නේ මී පැණි කියන එක. පිණ්ඩික මధు පිඬ මී පැණි පිඬය කියන අදහස. එතකොට මේ සූත්‍ර දේශනාවේ තියෙන මේ පාඨය අපිට වැදගත් වෙන්නේ ඇයි? පින්වතුනි, අපි ගොඩාක් වෙලාවට භාවනා කරන්න යනවා, සිල් රකින්නවා, සිල් සමාදන් වෙනවා, බණ අහනවා,
දන් දෙනවා, පින්කම් කරනවා, නොයෙක් විදිහ ආගමික වතාවත් පිළිවෙත් සමුදායක නිරත වෙමින් සිටිනවා කෙලෙස් දුරු කර ගැනීම සඳහා කියන අභිප්‍රායයෙන්. ඒක හරිනේ නේද? අපි දැක්කහම බෞද්ධ සමාජය ගත්තාම ගොඩාක් ඇත්තෝ නොයෙක් විදිහේ වතාවත් අභිචාර සම්ප්‍රදායන් පිළිවෙත් කරනවා. ඒව වැරදි නෑ. දාන සීල භාවනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේත් අනුදැන වදාරපු ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. හැබැයි දාන සීල භාවනාවල නිරත වෙන පින්වතුන්ට යම් දැක්මක් සම්මා දිට්ඨියක් තියෙන්න ඕනේ කෙලෙස් හැදෙන්නේ කොහොමද කියලා. අපි චතුරාර්ය සත්‍ය දන්නවනේ. දුක, දුකට හේතුව. දැන් අපි දුකටපත් වෙලා ඉන්නවනේ, දුකට වැටිලා තියෙනවනේ. මොන දුකටද? ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස. මේ දුකට අපි වැටිලා තියෙනවා. දැන් ඉපදිලා ඉවරයි. ජාතිය ඉවරයි. ජරා, ව්‍යාධි, මරණ දුකට මේ දැනුත් මුහුණ දෙමින් අපි ඉන්නේ. අපි දන්නේ මේ බණ ඉවර වෙනකොට ඔය ඇත්තෝ හරි මම හරි කොරෝනා ආසාදිතෙක් වෙලා තියෙද කියලා. ඒකෙන් මම කියන්න අදහස් කළේ මේ දැනුත් අපි ව්‍යාධියට මේ මොහොතේත් අපි මුහුණ දෙමින් සිටිනවා. ව්‍යාධියට. මේ මොහොතේත් අපි ජරාවට මුහුණ දෙමින් සිටිනවා. අපේ ශරීරය අවසංග වෙනමින්, දහඩිය දමමින්, ශරීරය වෘද්ධ භාවයට යමින් මේ මොහොතෙත් සිද්ධ වෙනවා. එතකොට ජරා ව්‍යාධි මරණ දුක කියන එක මේ දැනුත් සිද්ධ වෙන දෙයක්. අනාගතයේ සිද්ධ වෙන්න නියමිත එකක් කියලා හිතන්න එපා. මේ දැනුත් එමින් තියෙනවා. දැන් එහෙනම් මේකට විසඳුම හොයාගෙන ඉන්න ඕනේ. මේකේ මුල හොයාගෙන ඉන්න ඕනේ. හරිද? දැන් මුල හොයන්නේ නැතුව ප්‍රතිපදාව විතරක් දැනගත්තට මදි. දැන් අපි හිතනවා මේක විසඳන්න නම් ස්වාමීන් වහන්සේලා බණට කියනවා පින්වතුන් භාවනා කරන්න, සීල් සමාදන් වෙන්න, දන් දෙන්න ආදි වශයෙන් දේශනා කරනවා. හරි. හැබැයි ඒ භාවනාවෙන්, ඒ ප්‍රතිපදාවෙන්, ඒ සීලයෙන් දුක නිවෙන්නේ ඇයි? දුක නිවෙන්නේ කොහොමද? දුක නිවෙනවද කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අපිට දැන ගැනීමක් තියෙන්න ඕනේ. හරි? එහෙනම් දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියන එක තියෙන්නේ චතුරාර්ය සත්‍ය වල කීවෙනි අංගවලටද? 3 සහ 4. චතුරාර්ය සත්‍ය මතකයිනේ. දුක්ඛ සත්‍ය දුකයි. නිරෝධ සමුදය සත්‍ය හේතුව 2. නිරෝධ සත්‍ය දුරු කිරීම. මාර්ග සත්‍ය දුරු කිරීම සඳහා, දුක දුරු කිරීම සඳහා වූ මාර්ගය 4. එහෙනම් දුකට හේතුව හොයාගෙන ඉන්න ඕනේ. සමුදය හොයාගෙන ඉන්න ඕනේ. දුක හටගන්නේ ඇයි? අන්න එතෙන්දී අපිට ඊටාම් වැදගත් වෙනවා මේ මදුපිණ්ඩික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණාව. හරිද? මානසිකාර සම්භව සබ්බේ ධම්මා. සියලු ධර්මයෝ මානසිකාරයේ මුල් කරගෙන තමයි හටගන්නේ. අපේ මේ සිතුවිලි, අපේ මේ කෙලෙස් සකස් කිරීම නිසා තමයි සියල්ල හටගන්නේ. එහෙනම් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා අපිට පොඩි අදහසක් තියෙනවා. ඉතින් මේ කාරණා ටිකට ගොඩාක් බය වෙන්න එපා මේ ගැඹුරුයි කියලා. මේක ඇතුලේ අපිට හොඳට ටික ටික පුරුදු කළොත් එහෙම අපිට තේරෙනවා දුක හටගෙන තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට අපිට දුක නිරෝධ කිරීම සඳහා, නිරුද්ධය සඳහා, නිරෝධය සඳහා ප්‍රතිපදාව වඩන්න ලේසිද අමාරුද? ලේසි. ඔයත්වම කියන්න බලන්න, ප්‍රශ්නය හටගත්ත විදිහ දන්න කෙනාට ප්‍රශ්නයට උත්තර හොයන එක ලේසිද? ප්‍රශ්නය හටගත්ත විදිහ දන්නේ නැති කෙනාට උත්තරය හොයන විදිහ ලේසිද? හටගත්ත විදිහ දන්න කෙනාට උත්තර හොයන විදිහ ලේසි. හිතන්න සොල්දාදුවෙක් ඉන්නවා
අනිත් පැත්තෙන් ප්‍රතිප්‍රහාර එල්ල වෙන තැන දන්නවා. ප්‍රතිප්‍රහාර එල්ල වෙන කඳවුර දන්නවා. කඳවුර තියෙන තැන දන්නවා, හොයා ගන්නවා. එතකොට මේ පැත්තෙන් ප්‍රහාරය එල්ල කරන්න මැඩපවත්තන්න ලේසිද අමාරුද? ලේසි. ප්‍රහාර එල්ල කරන්න ඕන ඉලක්කය දන්නවා. සොල්දාදුවෙක් ඉන්නවා ප්‍රතිප්‍රහාර එල්ල වෙන තැන දන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔහේ හතර අතේ වෙඩි තියන්නේ බෑ. දන්නේ නැහැ. අද ගොඩාක් වෙලා තින්නේ. ප්‍රශ්නේ පටන් ගත්ත විදිහ දන්නේ නැති වුනහම භාවනා කරන්න ගිහම භාවනා කරන්න යනවා. සිල් ගන්න කිව්වම සිල් ගන්න යනවා. පූජාවක් කරන්න කිව්වම පූජාවක් කරන්න යනවා. ඒ කියන්නේ කියන එක කරන්න වෙලා තියෙන්නේ ඇත්තටම ප්‍රශ්නේ අඳුනගෙන නෑ. ප්‍රශ්නේ පටන් ගත්ත විදිය දන්නේ නෑ. ප්‍රශ්නේ පටන් ගන්නෙ කොහොමද කියන එක. ඒ කියන්නේ දුක හටගන්නේ කොහොමද? දුක උපදින්නේ කෙසේද? දුක හටගන්නේ කෙසේද කියන එක තමයි අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දුක හටගන්නේ කොහෙද? ලෝකෙද? එහෙම නැත්නම් අපි තුලද? අපි තුල. අපි තුල. කොහොමද දුක හටගන්නේ? බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට තියෙනවා ඉන්ද්‍රිය පහක්. මනසත් එක්ක 6යි. එතකොට ඉන්ද්‍රිය ඔක්කොම 6යි. හරිද? අපි කියනවා පංචේන්ද්‍රිය එහෙම නැත්නම් ෂඩීන්ද්‍රිය කියලා. ෂඩ්ඉන්ද්‍රිය. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇහැට අරමුණු වෙන්නේ මොනවාද? රූප. ඔන්න ඇහැක් තියෙනවා, රූපයක් තියෙනවා. දැන් ඔයත් හිතන්න ඇහැක් තිබුණ පළියට ලෝකේ තියෙන ඔක්කොම රූප අපිට පේන්නේ නැහැ. දැන් ඔයත්තන්ටත් මටත් ඇස් තිබුණා කියලා මේ මැදිරියේ තියෙන ඔක්කොම අපිට එකපාර පේන්නේ නැහැ. ඔයත් හිතන්න මේ මැදිරියේ තියෙන රූපයක් අපිට දකින්න ඕන නම් අපි ඒකට මොකක් කරන්න ඕනේද? ඉස්සර ගුරු මෑණිවරු කියන අපේ ශ්‍රියාණි නෝන ගුරුතුමියක් නේ. ඉස්සර කියනවා පන්තියට ඇවිල්ලා කොහොමද කියන්නේ? ළමයි අවධානය යොමු කරන්න කියලා කියනවානේ. තමන්ගේ පැත්තට අවධානය යොමු කරන්න කියනවා. නේ? ඇයි? දැන් පන්තියක ළමයි ඔක්කොම කළු ලෑල්ල පැත්තට තමයි මුහුණ දීලා වාඩි වෙලා ඉන්නේ. ඒ වුණාට අවධානය යොමුනේ නැත්තම් කළු ලෑල්ලේ පෙන්නන දේ පේන්නේ නේ. අවධානය තියෙනවා. එතකොට ඇහැක් තිබුණට මදි ඒ රූපය ග්‍රහණය කර ගැනීම සඳහා මනසේ අවධානය තියෙන්න ඕනේ. මනස යෙදෙන්න ඕන. හිත යෙදෙන්න ඕන එතෙන්ට. අන්න එකට තමයි කියන්නේ චක්කු විඤ්ඤාණය උපදිනවා කියලා. ඇහැක් තියෙනවා, බාහිර රූපයක් තියෙනවා. හැබැයි මනසේ අවධානය එතෙන්ට යොමු වෙන්න ඕන. දැන් ඔය ඉස්කෝලවල ඉන්නකොට අපි බලාගත්තුවත බලාගෙන මොන හරි කල්පනා කරනකොට යාළුවෝ ඇවිල්ලා මෙහෙම ඉස්සරහෙන් අත එහෙට මෙහෙට කරනවා. ඒකේ තේරුම මොකද්ද? බලාගෙන ඉන්න එක නෙමෙයි ඔයා කල්පනා කරන්නේ කියලා අඟවනවා. ඒ කියන්නේ බලාගෙන ඉන්න ඈත කොහේ හරි එහෙම නැට ඒක නෙමෙයි කල්පනා කරන්න වෙන එකක්. එතකොට අපිට සිහිය උපදින්නේ අර අත මෙහෙම ඉස්සරහෙන් කළාමනේ. ඇයි ඒ කියන්නේ ඇහැ යොමු වෙන දිශාව එකක්, හැබැයි හිත යොමු වෙලා තියෙන වෙන එකට. හරි. දැන් එතකොට අපිට පැහැදිලි ඇත්තටම රූපයක් දකින්න නම් මානසික අවධානයක් තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය විතරක් තිබුණා මදි. ඔයත් මට කියන්න මෘත ශරීරයක ඇහැක් තියනවද නැද්ද? මෘත ශරීරයක ඇහැක් තියනවද නැද්ද? තියෙනවා. දැන් ඔය මේ හොඳ ලස්සනට එම්බාම් කරලා ගෙනාවහම නම් ඇස් දෙක පියවලා ගේන්නේ. හැබැයි එහෙම නැතුව සජීවී සාමාන්‍ය ප්‍රකෘති ස්වභාවයෙන් තියෙන මෘත ශරීරයක ඇස් ඇරිලානේ තියෙන්නේ. හැබැයි එතකොට ඇස් ඇරිලා තිබුණා කියලා එයාට රූප පේනවද? පේන්නේ නැහැ. ඇයින් රූප පේන්නේ නැත්තේ? මොකද්ද නැත්තේ? හිතක් නැහැ. ඇහැකුත් තියෙනවා, රූපයකුත් තියෙනවා, පේන්නේ නැහැ. මොකද්ද නැත්තේ? හිත නැහැ. එහෙනම් මතක තියාගන්න ඉන්ද්‍රයකට අරමුණක් එන්න නම් ඉන්ද්‍රය තියෙන්න ඕනේ, අරමුණ තියෙන්න ඕනේ, අනිත් එක කියන්න සිත තියෙන්න ඕනේ.
සිතේ අවධානය යෙදෙන්න ඕනේ. ඕක ඇහැට විතරක් අදාළ නෑ. ඒකයි කිව්වේ ඉන්ද්‍රිය 6ටම අදාළයි. ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනස. හරිද? එතකොට අරමුණු මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතුවිලි. එතකොට ඇහැට රූපයක් අරමුණු වෙන්න නම් චක්කු විඥානය තියෙන්න ඕනේ. චක්කු විඥානය යෙදෙන්න ඕනේ. කනට ශබ්දයක් අරමුණු වෙන්න නම් සෝත විඥානය යෙදෙන්න ඕන. ගාහන විඥානය යෙදෙන්න ඕන. ඊළඟට දිවට රසයක් දැනෙන්න නම් જીවහා විඥානය යෙදෙන්න ඕන. නහයට ගඳ සුවඳ දැනෙන්න නම් ගාහන විඥානය යෙදෙන්න ඕන. හරිද? ඊළඟට කයට ස්පර්ශ දැනෙන්න නම් කාය විඥානය යෙදෙන්න ඕන. හිතට සිතුවිලි උපදින්න නම් මනෝ විඥානය එතෙන්ට යෙදෙන්න ඕන. අන්න එතකොට තමයි ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. තින්නම් සංගති පස්සෝ. අමාරු නෑ. හරි? තේරුම් ගන්න පුළුවන්. අන්න එතකොට තමයි දෙයක් ස්පර්ශ කරන්නේ. දෙයක් ස්පර්ශ වෙන්නේ. චක්කු සම්පස්සය වෙන්නේ. පැහැදිලිද? ඇහැට ස්පර්ශයක් වෙන්නේ. දැන් මම මේ ඉස්සරහා ඉන්න ඇත්ත දිහා බලාගෙනම බණ කිව්වොත් එහෙම ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් ස්වාමීන් වහන්සේගේ මේ සුඩ තිබිච්ච මල් බඳුනේ වර්ණය මොකක්ද කියලා මම කියන්න දන්නේ නැහැ. හැබැයි මම දැක්කේ නැතුව නෙමෙයි. දකින්න නැති හැබැයි වර්ණය මතක නැහැ. ඇයි? අවධානය නැති හින්දා. හැබැයි දැන් පුළුවන් මොකද S2 එකට යොමු කරලා පොඩි අවධානයක් දුන්න නිසා. හැබැයි එහෙම නැතුව ඔයත් දිහා බලාගෙනම එහෙම නැත්තම් කැමරාව දිහා බලාගෙනම බන කියලා වෙන දෙයක් ගැන අහුවනම් දන්නේ නැහැ. එතකොට පැහැදිලි ඒ අරමුණ ගන්න නම් අපිට ඔන්න ඇහැක් තියෙන්න ඕනේ. බාහිරට මේ බාහිර රූපයක් තියෙන්න ඕනේ. විඥානය යෙදෙන්න ඕනේ. දැන් එතකොට ඉන්ද්‍රිය 6ටම අදාළව ගත්තාම ඒ ඉන්ද්‍රිය තියෙන්න ඕනේ. ඊට අදාළ වෙන අරමුණ තියෙන්න ඕනේ. සිත යෙදෙන්න ඕනේ. සිත යෙදෙන්න ඕනේ. පැහැදිලිද? ආන්න එතකොට මොකද වෙන්නේ? තින්නම් සංගති පස්සෝ. මේ තුන එකතු වුණාම තමයි ස්පර්ශය හටගන්නේ. පස්සේ වෙන්නේ. ඔන්න දැන් අරමුණක් ආවා. ස්පර්ශයක් ඇති වුණා. හරිද? එතකොට මේ පස්සේ ආපු පමණින් අපිට ඒක අඳුන ගන්න බෑ. අපිට අපි ඒක විඳින්නේ නැහැ. ඒ ස්පර්ශය ආවට පස්සේ අපි ඊට පස්සේ තමයි ඒක විඳින්නේ. හරිද? පස්ස පච්චයා වේදනා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා, විඳිනවා. වේදනාව කියන වචනේ පාලි වචනේ තේරුම තමයි විඳිනවා කියන එක. නැතුව රිදෙනවා කියන එක නෙමෙයි. සිංහලෙන් නම් වේදනාව කියන්නේ රිදෙනවා කියන එකනේ. තුනටිය වේදනාව, පපුවේ වේදනාව, හන්දිපත් වේදනාව කියලා කියන්නේ රිදෙනවා කියන්නේ. පාලියෙන් වේදනා කියන වචනේ අර්ථය මොකද්ද? විඳිනවා කියන එක. විඳීම කියන අර්ථය. එතකොට සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. අර ස්පර්ශ කරන දේ රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා, සිතුවිල්ලක් වේවා, අපි ඒක විඳිනවා. දැන් අපි හිතමු මේ ඔය ඇත්තන්ට හරි දැන් ඇහැට රූප අරමුණු වෙනවා, කනට ශබ්ද අරමුණු වෙනවා, විඳිනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ. සිතුවිලි ඒක කොහොමද? දැන් බලන්න හිතට රාග සිතක් ආවහම ඔන්න ඒක විඳිනවා. සිතේ ඒක මානසිකාර වෙනවා, සිතනවා. ඊළඟට ආදර සිතක් ආවොත්, ආදරයක් උපන්නොත්, ලෝභ සිතක් ආවොත් ඒක විඳිනවා. සුඛ වේදනා. ඒක බොහොම සැප විදිහට විඳිනවා. ඊළඟට හිතට තරහාවක් ආවොත් දුක්ඛ වේදනා. ඒක බොහොම වේදනාත්මකව විඳිනවා අපිනේ. හරිද? අදුක්ඛම සුඛ වේදනා.
නිකන් සිතුවිල්ලක් එනවා. පා වෙලා යනවා. සුඛ වශයෙන්වත් දුක වශයෙන්වත් විඳින්නේ නැහැ. හැබැයි සිතුවිල්ලක් හැටියට ගන්නවා ඒක. ආන්නේ වගේ. එතකොට අපිට අරමුණු වෙන හැම අරමුණක්ම අපි විඳිනවා කොහොමද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. රස, රූප, ඊළඟට ශබ්ද, ස්පර්ශ ඔක්කොම. සුඛ වේදනා කියලා කිව්වේ සැප හැටියට විඳිනවා. දුක්ඛ වේදනා කියලා කිව්වේ දුක් හැටියට විඳිනවා. වරද්ද ගන්න තැන තමයි අදුක්ඛම සුඛ වේදනා කියන එක. අදුක්ඛම සුඛ වේදනා කියලා කියන්නේ උපේක්ෂාව කියන එක නෙමෙයි. උපේක්ෂාව දෙන්නේ ප්‍රඥාවන්තයින්ගේ හිතේ. මේ කියන්නේ නිකන් අපි වගේ අය ගැන. එතකොට අදුක්ඛම සුඛ වේදනා කියලා කිව්වේ විශේෂ දුකකුත් නැහැ, විශේෂ සැපකුත් නැහැ. හැබැයි ඒක විඳලා තියෙනවා. අපි හිතමු ඊටාම ප්‍රණීත මිහිරි අපි කැමතිම විදිහේ පානයක් තියෙනවා කියලා. සුඛ වේදනා කැමති විදිහට විඳිනවා නේ. ඒකේ වර්ණය, රසය විඳිනවා. අපි හිතමු බොහොම මේ කටුක රසයකින් යුක්ත, කටුක ගන්ධයකින් යුක්ත කසායක්, තිත්ත කසායක් තියෙනවා කියලා. දුක්ඛ වේදනා හැටියට විඳිනවා. අපි හිතමු ඇල් වතුර වීදුරුවක් තියෙනවා කියලා. තිබහට බොන්න. විශේෂ දුකකුත් විශේෂ සැපකුත් එතන විඳින්නේ නෑ. හැබැයි ඇල් වතුර හැටියට භුක්ති විඳිනවා. ඇල් වතුර වීදුරුවක් විශේෂ සැපයකින් හෝ විශේෂ දුකකින් විඳින්නේ නෑ කියලා එයා ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නෑනේ. එහෙනම් ඉතින් ඇල් වතුර බොන ඔක්කොම ප්‍රඥාවන්තය වෙන්න බෑ. එහෙම වෙන්නේ නෑ. හැල්ම ඇල් වතුර වීදුරුවමත් හැබැයි අදුක්ඛම සුඛ වේදනා නෙමෙයි. ඒ කොහොමද එහෙම කියන්නේ? දැන් ගොඩාක් පිපාසිතව ඉන්න වෙලාවට ඇල් වතුර වීදුරුවක් කියන්නේ සුඛ වේදනාවක් වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ගත්තොත් ඒක අදුක්ඛම සුඛ වේදනාවකට උදාහරණයක් හැටියට උපකල්පනය කරලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ වගේ කියලා. හරිද? එතකොට ඒ විදිහට වින්දට පස්සේ අරමුණ යං වේදේති තං සංජානාති. මේ අපේ මනසේ අපිට නොදැනී වෙන දේවල් ටික තමයි අපි කතා කරන්නේ. දුක පටන් ගන්න විදිහ. හොඳට මතක තියාගන්න. මේ ටික වෙන විදිහ අපි දන්නේ. හැබැයි වෙලා උරුණාට පස්සේ දන්නවා වෙලා ඉවරයි කියලා. යමක් විඳිනවද ඒ විඳින විදිහට තමයි හඳුනාගන්නේ. යං වේදේති තං සංජානාති. විඳින විදිහට හඳුනා ගන්නවා. මොකද්ද විඳින විදිහට හඳුනා ගන්නවා කියලා කියන්නේ? දැන් බලන්න අපි ඈත තියා දන්න කෙනෙක් යනකොට රූපේ ඈත තියා දැක්කත් අපි හඳුනා ගන්නවද නැද්ද? මේ නම් එන්නේ මේ අහවල් කෙනා කියලා කියනවා. දැකලම නෙමෙයි. අර යන්තම් අර ආකෘතිමය වශයෙන් අර ඉරියව් ටික විඳිනවා. විඳලා විඳින විදිහට හඳුනා ගන්නවා. හරි? විඳින විදිහට හඳුනා ගන්නවා. හරි? ඒ වගේ ඕන තරම් උදාහරණ තියෙනවා. අපි මේ වස්තුන් මේ අරමුණු දැන් ඔය මේ තමන්ගේ ගෙදර වාහනයක් තියෙනවා නම් වාහනේ එනකොට සද්ද අඳුරනවද නැද්ද? පොඩි අය පවා චූටි දරුවෝ දන්නවා මේ ඔය ඉන්නේ අපේ තාත්තගේ වාහනේ කියලා කියනවා. ඒගොල්ලෝ වාහන ගැන දැනගෙන නෙමෙයි. අර හඬ පුරුදුයිනේ. ඒ හඬ විඳලා ඒ හඬෙන් පුළුවන් සංඥාව ගන්න. ස්පර්ශ වෙනකොටම, ඒ කියන්නේ කනට ඒ සද්ද ඇහෙනකොටම සංඥා කරනවා. මොකද හඬෙන් තමයි තෝරන්නේ ඒක. පැහැදිලිද? අම්මගේ සුවඳ, තාත්තගේ සුවඳ දැනෙනකොට දන්නවා මේ අම්මා කියලානේ. සතෙකුට උනත් දැනෙනවනේ. දැන් වහු පැටවුන් දැකලා තියෙනවද? අම්මා මව් දෙන ඉන්නකොට මව් දෙන ළඟට ගිහිල්ලා තුරුල් වෙනවා, කිරි උරා බොනවා, සිප ගන්නවා නේ. මව් දෙන කෑ ගහනකොට කොහේ හිටියත් වහු පැටිය දූවගෙන එනවනේ. ඒ කවුරුත් කියලා දීලාද? නෑ. ඒ පස්සපච්චය වේදනා. යං වේදේති තං සංජානාති. විඳපු විදිහට එයා අඳුන ගන්නවා මේ තමයි මගේ අම්මා කියලා. හරි. එතකොට සංඥාව කියලා කියන්නේ අපි ලෝකය අඳුනා ගන්න නම් දෙනවා කියන එක. ඔන්න කෙලෙස් හදන්න පටන් ගන්නවා. තාම කෙලෙස් හැදුවේ නෑ හැබැයි. තාම නම් දෙනවා.
ඔක තව චුට්ටක් කියන්න. පුංචි දරුවෙක් දිහා බලාගෙන හිටියොත් ඔක හොඳට තේරෙනවා. හරි? දැන් චූටි දරුවෝ බෝලයක් අරගෙන හපලා බලනවා, පොලේ ගහලා බලනවා, මිරිකලා බලනවා, දිව දාලා ලෙව කාලා බලනවා. මොකද ඒ කරන්නේ? කන්න පුළුවන්ද බලනවා. අම්මලා එහෙම හරියට පොඩි දරුවෝ ඔය ගල් කැට කටේ දා ගන්නවා, පොඩි සත්තුන්ව කටේ දා ගන්නවා. හරියට ඔව බේරන්න යනවනේ නේ. අඟුරු කනවා. ඇයි ඒගොල්ලෝ බලනවා මේක කන්න පුළුවන් කෑමක්ද? සෙල්ලම් කරන්න පුළුවන් දෙයක්ද කියලා මේ අලුත් ලෝකයේ අද්දා බලනවා, අද්දකිනවා. හරි? ඒගොල්ලෝ දැනගන්නවා බෝලේ යනු කන්න පුළුවන් දෙයක් නෙමෙයි, සෙල්ලම් කරන්න පුළුවන් දෙයක්. ඒක පොලා පනිනවා. ඊළඟට දොඩම් ගෙඩියක් කැපුව ගෙඩියක් හම්බුනහම පොලේ ගහලා බලනවා සෙල්ලම් කරන්න පුළුවන්ද කියලා. ඒක පොලේ ගැහුවට පොලා පනින්නේ අපි කියන්නේ බම්ප් වෙනවා කියලා නේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට අරක මේ කෑලි වලට කැඩුනහම කටේ ගහලා බලනවා ඒක කන්න පුළුවන්. ඒක කෑමක්. අන්න ඒ අඳුන ගන්නවා. විඳින විදිහට අඳුන ගන්න. එතකොට අම්මලා කියනවා පුතේ මේකට කියන්නේ ඇපල් කියලා. පුතේ මේකට කියන්නේ දොඩම් කියලා. මේකට කියන්නේ බෝලේ කියලා. එතකොට එයා බෝලය අරගෙන ආවද අපි එයාට බෝලය කියලා එකක් දුන්නාද? මොකද කියන්නේ? අපි තමයි දීලා තියෙන්නේ. එතකොට සංඥාව උඩ තමයි කෙලෙස් හැදෙන්න පටන් ගන්නෙ. සංඥාවත් එක තමයි කෙලෙස් හැදෙන්න පටන් ගන්නෙ. තවත් උදාහරණයක් කියන්නම් කොහොම හොඳට තේරෙන්න. අපි හිතමු ඔන්න දැන් උපාසකම්මල කට්ටියක් පිට රටකට යනවා කියලා. පිට රටවල් වල තියෙනවානේ අමුතු කෑම જાති. හරිද? මම මේ උදාහරණේ සක්සුදක්සේ කියන්නේ වහලා කියන්න නැත්නම් මාධ්‍යයක හොඳ නෑනේ අප්‍රසන්න දේවල් කියන්නේ. දැන් ගියහම මේ ඔන්න දැන් පිළිගන්නවන සුප් එකක්. ඉතින් කවුරුත් රසයි කියලා බොනවා. හැබැයි දන්නේ මොනවද තියෙන්නේ කියලා. හැමෝම කියනවා හරි රහයි කියලා බොනවා. බීලා ටික වෙලාවක් ගියාට පස්සේ අහනවා මේ මොන වගේද හදලා තියෙන්නේ කියලා අහනවා. එතකොට මොකද වෙන්නේ? මොනාරි ජරා නමක් කියනවා. අපි අකමැති නොකන මාංශ වර්ගයක් හරි මාළු වර්ගයක් හරි අප්‍රසන්න දෙයක් හරි මොන හරි එක එක කැම තියෙනවනේ පිට රටවල් වල විච් එක එක කියනවා. දැන් මොකද වෙන්නේ? එතකල් ඒකේ නම අහනකම් මොකුත් ප්‍රශ්නයක් නෑ. හොඳට දිරවනවා. හරි? නම කිව්වට පස්සේ මොකද වෙන්නේ? බඩ ගොර ගන්නවා, ඕකාරයට එනවා, වමන යන්න එනවා, අප්‍රසන්නයි. දැන් එතකොට අන්න අඳුන ගන්න සංඥාවෙන් තමයි කෙලස් හැදෙන්නේ. එහෙනම් අප්පිරියාව කියන එක, අප්‍රසන්න භාවය, පිළිකුල කියන එක තියෙන්නේ ආහාරයේද? නෑ. ඒක තියෙන්නේ අපි ඒක අඳුන ගන්න විදිහට. සංඥාවේ තියෙන්නේ. ඒක හොඳම උදාහරණයක්. රස කර කනකම් මොකුත් ප්‍රශ්නයක් නැහැ. හොඳට කනවා. හැබැයි ඊට පස්සේ අර නම ඇහුවට පස්සේ තමයි හරි අමාරුයි. දැන් දන්නවනේ මේක මොකද්ද කියලා. සංඥාව විසින් තමයි කෙලස් හදන්න. හැබැයි සංඥාවේ නෙමෙයි කෙලස් තියෙන්නේ. සංඥාවෙන් කෙලස් හදලා දෙනවා. ඔන්න ඊළඟට පෙන්නන කොහොමද කෙලස් හැදෙන්නේ කියලා. යං සංඥානාති තං විතක්කේති. හරිද? කවුරු හරි සංඥාව අඳුනාගන්නේ යම් විදිහකට ඒ විදිහට විතර්ක කරනවා. ඒ විදිහට ඒක ගැන කල්පනා කරනවා, මනසිකාර කරනවා. යං විතක්කේති තම් පපංචේති. යම් විදිහටකට විතර්ක කරනවාද, ඒ ගැන හිතනවාද, අන්න සංකල්ප රූප ගොඩනගනවා. සංකල්ප රූප කියන්නේ මොකද්ද? සංකල්ප රූප කියලා කියන්නේ සංකල්පය ගොඩනගනවා. පපංච කියලා කියන්නේ ඒකට. දැන් ප්‍රපංච තමයි මේවා. ඔන්න බලන්න. දූරියන් ගඳයි. මොකක්ද ඒක? ප්‍රපංචයක්. දූරියන් ගඳයි කියන එක ප්‍රපංචයක්. එතකොට දූරියන් ගඳයි කියන ප්‍රපංචයේ ඇතුලේ ඉන්න කෙනාට දූරියන් කියන සුවඳයි කියලා මං හිතනවා. සමහරවිට ගඳයි කියලා කියනවා. ඒ ගඳ හෝ සුවඳ දැනිච්ච ගමම මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ආපෝ දූරියන් ගඳයි කියලා. අන්න එයාගේ අර ඇතුලේ තිබිච්ච ප්‍රපංචය අර පස්ස වේදනා සංඥා
චේතනා ක්‍රමවේදය ඔස්සේ ඇවිල්ලා මානසිකාරය මතුවෙනවා. ආපෝ දූරියන් කියලා කියනවා. කෙලස් ගැටෙනවා. හරි. ගැටෙනවා. අපි හිතමු දූරියන් රසයි කියලා හිතාගෙන ප්‍රපංචයක් කවුරු හරි හිතන් ඉන්නවා. එහෙමත් ප්‍රපංච තියෙනවනේ. කෙනෙක් හිතාගෙන ඉන්නවා දූරියන් කියන්නේ හරි මිහිරි කෑමක් කියලා. එයාට දූරියන් සුවඳ දැනෙනකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? අන්න අර ප්‍රපංචය මතුවෙනවා. දූරියන් සුවඳ එනකොටම දූරියන් තියෙනවා. කෙලෙස් උපදිනවද නැද්ද? රස උපදිනවද නැද්ද? රසනහර පිනා යනවද නැද්ද? කෙල උනනවද නැද්ද? රසනහර පිනා යනවා. බෙදුමක් බදිනකොට සුවඳ එනකොටම කෙල උනන්නේ ඒකයි. අර ප්‍රපංචය අපි ළඟ තියෙන නිසා ඒ ප්‍රපංචයට අනුරූපව කෙලෙස් උපදිනවා. එතකොට අර බෙදුම් සුවඳ එනකොට අපේ හිතේ ඒ කෙලෙස් ක්‍රියාත්මක වෙලා හෝමෝන ක්‍රියාත්මක වෙලා කටට කෙලත් උනනවා. හරි? අන්න ඒක තමයි කෙලෙස් හැදෙන ක්‍රමය. මේකේ ලස්සන වාක්‍යයක් තියෙනවා. හරි? හොඳට අහගන්න ඒක. තතෝ නිදානං පුරිසං පපඤ්ඤ සංඥා සංකා සමුදා චරಂತಿ. පුරුෂයා කියන එකේ තේරුම මේ පිරිමියා කියන එක නෙමෙයි පුද්ගලයා කියන එක. මේ විදිහට පුද්ගලයා මේ ප්‍රපංච සංඥා සහිත වූ ලෝකයට යටත් වෙනවා. ඒක කර්මකාරකයෙන් පෙන්වන්නේ කොහොමද? ප්‍රපංච සංඥා සහිත වූ ලෝකය පපංච සහ සංඥා සහිත පපඤ්ඤ සහ සංඥා විසින් පුද්ගලයාව යටපත් කරනු ලැබේ කියලා තමයි පෙන්වන්නේ. ඒ වාක්‍ය හරිය වැදගත් වාක්‍යයක්. කියන්නේ අපිම හදාගන්න පපඤ්ඤ සංඥා විසින් අපිවම මොකද කරලා තියෙන්නේ? යටපත් කරලා තියෙනවා. ආයිත් එක තේරුම් ගන්න. අපිම හදාගන්න හඳුනා ගැනීම සහ සංකල්පයෝ විසින් අපිවම යටපත් කරලා තියෙනවා. නැද්ද? දැන් අපිම හදාගත්ත ඒවානේ. දූරියන් රසය කියන්නේ අපි හදාගත්ත එක. හරිද? ඊළඟට සිරිපාල නරකයි කියලා කියන්නේ අපි හදාගත්ත එක. රන්මැණිකේ හොඳයි කියලා කියන්නේ අපි හදාගත්ත එක. හරිද? දැන් සිරිපාල කියන නම ඇහෙනකොටම සිරිපාලත් එක්ක තරහ හදාගත්ත කට්ටියට මොකද වෙන්නේ? කේන්ති උපදිනවා. තරහ උපදිනවා. ක්‍රෝධය උපදිනවා. ඇඟ වෙවුලනවා. රෝමෝද්ගමනය වෙනවා. දාඩිය දානවා. මස් කිලිපුලා යනවා. ඇස් රතු වෙනවා. කන් රතු වෙනවා. කන් රත් වෙනවා. මොකද මේ? අර හදාගත්ත ප්‍රපංචය සංඥාව විසින් අපව යටපත් කරලා පුද්ගලත්වයට යටපත් කරලා තියෙනවා. පුද්ගලයා යටපත් කරලා තියෙනවා. හරි. අපි හිතනවා අහවල් කාන්තාව හරි හොඳයි ලස්සනයි කියලා. ඒව මතක් වෙනකොටම අපිට කෙලෙස් උපදිනවා. ආදරේ හිතෙනවා, කැමැත්ත උපදිනවා. අන්න අපි හදාගත්ත ප්‍රපංචය සහ සංඥා විසින් අපි යටපත් කරනවා. දැන් මේ ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට පෙන්නනවා දුක උපදින්නේ මෙහෙමයි කියලා. දැන් දුක කියලා කියන්නේ ඕක. අපි හදාගත්ත දේවල් ටික තමයි අපිව දුකටපත් කරන්නේ. දැන් අපේ පුතා අම්මා කෙනෙක් ඉන්නවා. පුතා කියලා කියනකොට පුතාගේ රූපය කඩහඬ දැනෙනකොට විශාල බැඳීමක්. දැන් කියන්නේ මොකද්ද? පපඤ්ඤ සංකා සමුදා චරಂತಿ. මේ පුද්ගලත්වයේ යටපත් කරනවා. තතෝ නිධානං පුරිසං පපඤ්ඤ සංඥා සංකා සමුදා චරಂತಿ. ඒ පුද්ගලයාව අර යාම හදාගත්ත ස්නේහය කියන ප්‍රපංචය සහ සංඥා විසින් යටපත් කළා දෙනවා. එතකොට යාට ඒක දරන්න බෑ. හරි. දැන් මේ කාරණා ටිකම මීට වඩා පොඩ්ඩක් වෙනස් වචන වලින් බුදුරජාණන් වහන්සේ චුල්ලහතිපදෝපම සූත්‍රයේම දේශනා කරලා තියෙනවා. ඒකේ උන්වහන්සේ පෙන්නනවා යතෝචකෝ ආවුසෝ අජ්ජත්තිකංච චක්කුං අපරිභින්නං හෝති. ඇහැක් තියෙනවා නොබිඳුණු ඇසක් තියෙනවලු.
බාහිරාච්ච රූප ආපාතං ආගච්ඡanti. බාහිර රූපයක් තියෙනවා. අර කාරණාම තමයි ඊට වඩා වෙනස් වචන වලින් පෙන්වන්නේ. තජ්ජෝ සමන්නාහාරෝ හෝති. තජ්ජෝ සමන්නාහාරය කියලා කියන්නේ මෙතන ඒ බාහිර රූපයට අපේ ඇස යොමු වීම කියන එක. අවධානය යොමු වීම. ආන්න එතකොට මොකද වෙන්නේ? ඒවන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. අන්න එතන තමයි විඥානය පහළ වෙන්නේ. එතන ඔන්න සිත උපදිනවා. ආයිත් කියන්න ඕනේද? බාහිර රූපයක් තියෙනවා. ඊළඟට ඇහැ තියෙනවා. ඊට පස්සේ තජ්ජෝ සමන්නාහාරය. එතෙන්ට අවධානය යොමු වෙනවා. ඇහැ යොමු වෙනවා. යොමු වෙනකොට අර චක්කු විඥානය කියලා මදුපිණ්ඩික සූත්‍රයේ කියපු කාරණා මෙතෙන්දි පෙන්නනවා විඥානය එතන පහළ වෙනවා කියලා. සිත එතන උපදිනවා. ඔන්න සිතක් උපදිනවා එතන. ඊට පස්සේ මොකද වෙන්නේ? යං තථා භූතස්ස රූපං තං රූපපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති. ඒ වෙලාවේ රූපයක් අරමුණු වෙනවා නම් ඒක තමයි රූපපාදානස්කන්ධය කියලා කියන්නේ. දැන් ඔය ගොඩාක් අපි කතා කරනවා නේද පෙරලි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පංචකයක් ගැන. මෙන්න පෙන්නනවා මේ මොහොත ඇතුලේ කොහොමද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය සකස් වෙන්නේ. බාහිර රූපයක් අරමුණු වෙනකොටම අන්නේ රූපේ අරමුණු වෙන එක. රූපය කියලා කිව්වහම පින්වතුනි ඇහැට අරමුණු වෙන රූප විතරක් නෙමෙයි ඈ. කනට අරමුණු වෙන ශබ්ද වලටත් කියන්නේ ශබ්ද රූප. නාසයට අරමුණු වෙන මේ ගඳ සුවඳටත් කියන්නේ ගන්ධ රූප. ඊළඟට දිවට අරමුණු වෙන රස වලට රස රූප, જીවහා රූප ආදී වශයෙන් මේ ආරම්මන ඔක්කොම රූප. එතකොට ඒ රූපය අයිති වෙන්නේ රූප උපාදානස්කන්ධයට අයිති වෙනවා කියලා පෙන්නනවා. රූප උපාදානස්කන්ධෙහිලා සංග්‍රහ වෙයි. ඊළඟට යං යා තථා භූතස්ස වේදනා සා වේදනානුපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති. යම් වේදනාවක් තියෙනවා නම් වේදනාවක් එතන උපදිනවා නම් ඒක වේදනා උපාදානස්කන්ධයට තමයි අයිති වෙන්නේ. ඔක අමාරු නෑ. දැන් අර රූපේ ඇසුරු කරගෙන අපිට යම් විඳීමක් සිද්ධ වෙනවා නම් සුඛ වේදනා දුක්ඛ වේදනා මේ බුලත් තට්ටිය දිහා බලලා බොහොම සරුසාර හොඳ දැහත් තට්ටියක් කියලා හිතනොත් බොහොම රස විටක් ගන්න පුළුවන් කියලා හිතනොත් මොන උපාදානස්කන්ධයටද එතකොට වැටෙන්නේ ගිහිල්ලා වේදනා උපාදානස්කන්ධයට. අර රූපේ අරමුණු වෙන එක රූප උපාදානස්කන්ධය. මේක මේ බුලත් කියන දැකීම රූප උපාදානස්කන්ධයට. හැබැයි මේක විඳීම වේදනා උපාදානස්කන්ධය. හරි. ඊළඟට යා තථා භූතස්ස සංඥා සා සංඥා උපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති. මේක බුලත් කියලා හඳුනා ගැනීම අයිති වෙන්නේ මොන උපාදානස්කන්ධයටද? සංඥා උපාදානස්කන්ධයට තමයි ඒක අයිති වෙන්නේ. හරිද? ඊළඟට යේ තථා භූතස්ස සංඛාරා තේ සංඛාර උපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති. මෙන් යම් කිසි කෙලෙස් සකස් කිරීමක් සිද්ධ වෙනවා නම් අන්නේ කෙලෙස් සකස් කිරීම එහෙම නැත්නම් කර්ම සකස් වීම බොහෝම රසයි ප්‍රණීතයි කියලා හිතන එක එහෙම නැත්නම් බොහොම අප්‍රණීතයි නීරසයි කියලා ගැටෙන එක ඒ කෙලෙස් සකස් කිරීමයි වෙන්නේ සංඛාර උපාදානස්කන්ධයට. ඊළඟට යන් තථා භූතස්ස විඥානං තං විඥාන උපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති. ඒ මොහොතේ ඇති වෙන සිත විඥානයයි අයිති වෙන්නේ විඥාන උපාදානස්කන්ධයටයි. අපි පහම පැත්තකින් තියමු. මෙහෙම හිතන්න. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පංචකය මේ මොහොත තුල හටගන්න එකක්. මේ දැන් අපේ සිතුවිලිත් එක්ක උපදින එක. තවත් ටිකක් කිව්වොත් අපි ලස්සන හෝ නරක හෝ රූපයක් දකිනකොට රූප උපාදානස්කන්ධය.
ඒ රූපය සම්බන්ධයෙන් විඳීමක් ඇති කරගන්නකොට සුඛ වශයෙන්, දුක්ඛ වශයෙන්, අදුක්ඛම සුඛ වශයෙන් වේදනා උපාදානස්කන්ධය. ඒ විඳීම ඇසුරු කරගෙන ඒ රූපය අඳුනගන්න එක මොකද්ද? සංඥා උපාදානස්කන්ධය. ඒ අඳුනා ගැනීම ඇතුලේ කෙලෙස් සකස් කරන එක සංකාර උපාදානස්කන්ධය. මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ විඥාන උපාදානස්කන්ධය ඇතුලේ. ඒ නිසා මේ සියල්ල සිද්ධ කරන එකට කියනවා විඥාන උපාදානස්කන්ධය කියලා. හරිද? එයි දැන් අපි මේක තේරුම් ගන්න ඕනේ. දැන් ඔයත් හිතන්න මෙහෙම. දැන් අපි මේ ටික කියලා දුන්නා කියලා අපි කෑම කන්න ගිහිල්ලා කුස්සියට ගියාම අපි මේක මේ රූප උපාදානස්කන්ධය ඉපදුනා දැන් වේදනා උපාදානස්කන්ධය කියලා එහෙම දකින්නේ නැන්නේ නේද? චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං කියලා අපේ පුතා හරි දුව හරි ඉස්සරහට දුවගෙනකොට දකින්නේ නැන්නේ නෑ. හැබැයි මෙන්න මේමත් හිතන්න. කොමක්ද? දැන් අපිට දුක ඇති වෙලා තියෙන්නේ අපි නিত্য සුඛ ආත්ම වශයෙන් සාමාන්‍ය වශයෙන් මේක දැකපු හින්දා අපි කියනවා සංජානාති. මේ සාමාන්‍ය විදිහට අපි දකිනවා අනිත්‍යය දකින විදිහට දකිනවා. බුලත් බුලත් හැටියට දකිනවා, මල් මල් හැටියට දකිනවා, දරුවෝ දරුවෝ හැටියට දකිනවා, ස්ත්‍රී ස්ත්‍රී හැටියට, පුරුෂ පුරුෂ හැටියට අපිත් සාමාන්‍ය විදිහට දකිනවා. ඒක ඇතුළේ තමයි දුක හටගන්නේ. දුක්ඛ සමුදය දුක හට ගැනීමට හේතුව දැන් අපිට අහු වුණා. එහෙනම් දුක නිරෝධය කරන්න නම් දකින්න ඕනේ කොහොමද? දුක නිරුද්ධ කරන්න නම් මේක අනිත් පැත්තට කල්පනා කරන්න. ඔක තව ටිකක් මං කියලා දෙන්නම්. දැන් ඔයත් හිතන්න පළවෙනියටම චොකලට් කෑල්ලක් කන දරුවෙක්. චොකලට් ඊටාම මිහිරි රසවත් ප්‍රණීත රස කැවිල්ලක් කියලා කෙලෙස් සකස් කර ගැනීම කියන දේ ක්‍රමයෙන් සිද්ධ කරගන්න දෙයන්නේ. එයා මුලින්ම කළු පාට චොකලට් කෑල්ල දිව ගාලා ඒක රස බලලා ඒකේ රස විඳලා ඊට පස්සේ තමයි ඒක රස කෑමක් කියලා හදාගන්නේ. එතකොට ඒක ඇවිල්ලා එක දවසකින් කරපු දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා ටිකක් කාලයක් පුරුදු වෙලා තමයි ඒකට අපි වැටුනේ. දැන් එතකොට මේ වැටිච්ච වලෙන් ගොඩ එන්න නම් අපි කතාවට කියන්නේ කොහොමද? ලිංගින්දරට වැටිච්ච මිනිස්සයා ලිං කටෙන්මනේ ගොඩ වෙන්න ඕනේ. එහෙනම් මේ වලෙන් ගොඩ එන්න නම් මේ මානසිකාරයම තමයි අනිත් පැත්තට වඩන්න ඕනේ. මං කියන එක තේරෙනවද? මේක අපි දැන් ආරෝහණ විදිහට පුංචි කාලේ නැත්තම් සංසාරේ කළා තියෙනවා. කැමති වෙලා තින්නේ එහෙම. ඔයත්තන්ගේ තියෙන අධික කැමති දේවල් ටික ගත්තොත්, අධික අකමැති දේවල් ටික ගත්තොත් ඒක එක දවසකින් වෙච්ච වැඩක් නෙමෙයි. හිමින් හිමින් හදාගත්ත ටිකක් ඒ කෙලෙස් හිමින් හිමින් හැදිච්ච ඒවා. එහෙනම් ඒක දුරු කරගන්න නම් ප්‍රඥාවන්තයා ඒක අනිත් පැත්තට හිමින් හිමින් මෙනෙහි කරනවා. අන්න ඒකට අපි කියනවා අනිත්‍ය සංඥා විදර්ශනා මනසිකාරය කියලා පෙන්නනවා. යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. යෝනිසෝ කියලා කියන්නේ මුලපටන් මෙනෙහි කිරීම, ආරම්භයේ පටන් මෙනෙහි කිරීම. කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? හරි? දැන් බණ ඉවරයි. මොකද්ද යෝනිසෝ මනසිකාරය කරන්නේ කොහොමද? මේ මල් පොකුර දිහා දකිනකොට අපි දන්නවා අපි වෙනදාට නම් බලන්නේ බොහොම ලස්සන පාට මල් කියලා දකිනවා නම් ඒක ඇතුලේ දුක උපදිනවා නම් අපි හිමින්සරේ කල්පනා කරනවා මේ මල් කියන්නේත් අපි හිතින් හදාගත්ත දෙයක්නේ සංකල්ප රූපයක්. කොහොමද හිතින් හදාගත්තේ කියලා නිවිසනසිල්ල බලනවා මේ බණ ටික දාලා. මේ ධර්ම න්‍යාය දාලා බලනවා. මගේ ඇහැට රූපයක් අරමුණු වුණා. ඒ අරමුණු වෙච්ච රූපය සම්බන්ධයෙන් මම සුඛ වේදනාවක් හදාගත්තා. ඒ සුඛ වේදනාව ඇසුරෙන් හඳුනා ගැනීමක් සංඥාවක් හදාගත්තා. මලක් කියලා. ඒ සංඥාව ඇසුරෙන් මම විතර්ක කළා කහ පාට, කොළ පාට, සුදු පාට කියලා. විතර්ක. අර පාටට වඩා මේ පාට ලස්සනයි විතර්ක.
ඒ ඇසුරෙන් මම මේ මල් පොකුර ලස්සනයි කියලා ප්‍රපංචයක් හදාගන්නවා. මේ ප්‍රපංචය තමයි මට කෙලෙස් උපදවලා දෙන්නේ. එහෙනම් මල්වල නෙමෙයි කෙලෙස් තියෙන්නේ. මගේ හිතේ තියෙන්නේ. මේක සංකල්ප රූපයක්, හිතෙන් හදාගත්ත දෙයක් කියලා දකින්න. දැන් එතකොට ආයි මේක දකින්නකොට ආයි ටොක්කක් අනින්නා වගේ මතක් කරගන්නවා. ඇත්තට නෑ නෙමෙයි හිතට ටොක්කක් අනිනවා කොහොමද? ඔය සංකල්ප රූපයක් දකින්නේ. ඔය හිතින් හදාගත්ත දෙයකට ආස කරන්නේ. ආයිත් එකක් උපදිනකොට හිතෙන් හදාගත්ත දෙයකටයි ආස කරන්නේ. සංකල්ප රූපයක් ඕක. ඇත්ත එකක් නෙමෙයි කියලා පොඩි තරවටුවක් කරනවා. මොකද වෙන්නේ? අර ගලාගෙන ඔහේ මේ දෝරේ ගලාගෙන ගිය කෙලස් ටික ටික පස්සට හැරෙන්න ගන්නවා. ආරෝහණ ක්‍රමයට මෙනෙහි වෙන්න ගන්නවා. දැන් ගියා අවරෝහණ ක්‍රමයට මෙනෙහි වෙන්න ගන්නවා. දැන් ගිය ආරෝහණ විදියට ඔය ගලාගෙන ගියා. දැන් අපි ආපස්සට හිතනවා. දැන් ඔන්න පාලනය වෙනවා. ඕක තමයි බුද්ධ ආදී උතුමන් වහන්සේලා කරන දේ. ඕක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඔන්න ඔය මෙනෙහි කිරීම ටික ගිහි ජීවිතය ඇතුළේ කරගත්තොත් මම කියන එක පැහැදිලිනේ. ඔය ගිහි ජීවිතයක් හෝ පැවිදි ජීවිතයක් හෝ මොන ජීවිතයක් හෝ වේවා දැන් කරන්නේ නিত্য සුඛ ආත්ම සංඥා උපදින විදිහට මෙනෙහි කරන එක. එතකොට කෙලෙස් උපදිනවා, එතකොට දුක උපදිනවා. එහෙනම් මේක ගලව ගන්න නම් හිංසරේ අනිත් පැත්තට මෙනෙහි කරන්න ඕනේ. හරි. දැන් ඔයත් හිතනවා ඇතිනේ කැලෑවල ගිහිල්ලා තපස්වරු මොනවද කරන්නේ ඇත්තේ? විවේක පරිසරයන් වල ඉන්න පැවිද්ද මොනවද කරන්නේ ඇත්තේ? මේක තමයි කරන්නේ. මේ මෙනෙහි කිරීම කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය. ආන්න එතකොට දුක හටගත්ත විදිහ මුල අහු වෙනවා. එතකොට අර කෙලෙස් උපදින එක සීමා වෙනවා. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරයේ ගිහි ජීවිතයක් ඇතුලේ ටික පුරුදු කරගන්න. ටික පුරුදු කරගන්න. හොඳට පුරුදු කරගන්න. විවේක පරිසරයක ඉඳගෙන හිමින් සැරේ කල්පනා කරන්න. ඇසෙන ශබ්දයක් ඇහෙනකොට නාම රූප විඥාන. එහෙම නැත්නම් වේදනා සංඥා සංඛාර විඥාන මෙනෙහි කරනවා. අන්න එතකොට අපිට තේරෙනවා මේක හිතින් හදාගත්ත දෙයක් කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් පසුපස්සේ යන ස්වභාවය අඩු වෙලා ගිහිල්ලා ඒක හිමින් අත්හැරෙන තැනකට එනවා. මේ යෝනිසෝ මනසිකාරය ගිහි පැවිදි අපි දෙපාර්ශවයටම විමුක්තිය පිණිස මාවත වේවා. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. අන්න ඒක දැනගෙන භාවනා කරන්න යනවනම්, මේ ටික දැනගෙන සිල් රකින්නවනම්, මේ ටික දැනගෙන පින්කම් කරනවා නම් හොඳයිද නැද්ද? අන්න එතකොට තමයි ඒක හරියට වෙන්නේ. දැන් කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය දැනගෙන තමයි දුක්ඛ නිරෝධය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වඩන්න. නිකම් භාවනා කරන්නේ නැතුව මේ ටික දැනගෙන භාවනා කරන්න. මේ ටික දැනගෙන පින්කම් කරන්න. මේ ටික දැනගෙන සිල් රකින්න යන්න. හැම දිනාටම මේ යෝනිසෝ මනසිකාරය සංසාර දුකින් අත මිදීම පිණිසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද ධර්ම දේශනාව සඳහා දායකත්ව දෙකක් කලන මිතුරියන් දෙපළක් පිළියන්දල මහායායවත්ත නිවාස සංකීර්ණයේ පදිංචි කුසුමාවතී ලියනගේ මහාත්මනිය සහ එතුමියගේ කලන මිතුරිය ශ්‍රියානි ජයලත් මහාත්මනියගේ දායකත්වයෙන් මේ පින්කම සංවිධානය කරගත්තේ. කුසුමාවතී ලියනගේ මහාත්මනිය බලාපොරොත්තු වෙනවා අභාව ප්‍රාප්ත ස්වාමි පුරුෂයා PM ඩයස් මහත්මානන්ට පින් අනුමෝදන් කරන්න, දෙපාර්ශවයේම දෙමාපියන්ට, සංසාරගත ඥාතීන්ට, ඒ වගේම අසල්වැසියන්ට උසස් අධ්‍යාපනය දක්වා මඟ පෙන්වූ සියලු ගුරු මව්පියවරුන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රියානි ජයලත් මහත්මනිය බලාපොරොත්තු වෙනවා සියලුම සංසාරගත මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න.
ඒ ප්‍රාර්ථනාවෙන් අපි මුලින්ම මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. කුසුමාවතී ලියනගේ මෑණියෝ බලාපොරොත්තු වෙනවා 2021 11 වෙනි මාසයේ 19 වෙනි දිනට 81 වෙනි වියට පා තැබූ කුසුමා හීන්කෙන්ද ඥාති සොහොයුරියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ දිගාසී වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්න. කලන මිතුරිය ශ්‍රියානි චිත්‍රා ජයලත් මහත්මණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුව වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්න. දේශකයන් වහන්සේට වගේම ශ්‍රියානි චිත්‍රා ජයලත් මෑණියන්ගේ ඒ දෙටු පුතුණුවන් සිරි වජිරාරාම වාසීව වැඩ සිටින අපේ කල්යාණ මිත්‍ර සහෝදර නාවල ඥානරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දිනට 11 වෙනි විවාහ සංවත්සරය සිහිපත් කරන ඉන්දික ප්‍රසන්න ලොකු ආරච්චි පුතුණුවන්ට සහ අංජලී තිලකරත්න දුවනියට නිදුක් සුව නිරෝගී සුව දිගාසී වේවා කියලා ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙසැම්බර් 10 වෙනි දින 77 වෙනි ජන්මදිනය සමරන ලොකු ආරච්චි පියාණන්ට නිරෝගී සුව දිගාසී සුව වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ජානක පුෂ්ප කුමාර පුතුණුවන්ටත් නිදුක් නිරෝගී සුව දිගාසී වේවා කියලා සෙත් පතනවා. කුසුමාවතී ලියනගේ මෑණියන්ට කුසුමා හීන්කෙන්ද මහත්මණිය ඇතුළු වේ හැම දෙනාටත් නිරෝගී සුව දිගාසී සුව වේවා. ඒ වගේම අපේ සිරි වජිරාරාම දහම් පාසලේ ළමාංශයේ අංශ ප්‍රධානී හිටපු පාඨශාලාචාර්යානි ශ්‍රියානි චිත්‍රා ජයලත් මහත්මණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාට මේ මහාත්මා ඇතුළු පවුලේ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුව දිගාසී වේවා. දෙවියෝ රට ජාතිය සම්බුද්ධ ශාසනයත් රකිත්වා කියලා සාදුකාර දෙන්න. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඔබ අප සැම දෙනා වෙත මෙත් සිතින් ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළේ බම්බලපිටිය සිරි වජිරාරාම වාසී අවසරයි පූජනීය මීගොඩ සුකීත ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයේ එක්කාසු කළ සදැහැති පිරිසට අපි ආරාධනා කරනවා දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත පරිස්කාර පූජාවන් සිදු කරන හැටියට. අද මදුපිණ්ඩික සූත්‍රය සහ චුල්ලහත්ති පදෝපම සූත්‍රය යන සූත්‍ර දේශනාවන් ද්විත්වය මාතෘකා කරගනිමිනුයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පුරා හෝරාවක කාලයක් සිදු කරනු ලැබුවේ. පිළියන්දල මහා යායවත්ත නිවාස සංකීර්ණයේ පදිංචි පින්වත් කුසුමාවතී ලියනගේ මෑණියන් සහ එමෑණියන්ගේ කලන මිතුරිය වන ශ්‍රියානි ජයලත් මෑණියන් විසින් මේ ධර්ම දේශනාව වෙනුවෙන් තමන්ගේ දායකත්වය එක්කාසු කරනු ලැබුවා. ඒ දායක පිරිස දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත පරිස්කාර පූජාවන් සිදු කරන මොහොත. සජීවීව ඔබ පුරා හෝරාවක් නැරඹූ මේ සද්ධර්ම දේශනාව නැවතත් හෙට දවසේදී රාත්‍රී 11ට බෞද්ධ රූපවාහිනිය ඔස්සේ නරඹන්නට ශ්‍රවණය කරන්නට පින්වත් ඔබට අවස්ථාව උදා වනවා. ඉතින් මේ සිහිපත් කිරීමත් සමගින් අප දේශනාව නිමාවට පත් කරන්නටයි දැන් සූදානම් වන්නේ. අද මේ දේශනාව අප සෑම දිනා වෙත මෙත් සිතින් පවත්වා වදාළ බම්බලපිටිය සිරි වජිරාරාම වාසී අවසරයි පූජනීය මීගොඩ සුකීත ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. එලෙසින්ම ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප රැස් කරගත් සියලු කුසල් දහම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරමු.
ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ළඟා කර ගනු පිණිස මේ සීල කුසල් දහම් උන්වහන්සේටත් එකසේින්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් පුරා හෝරාවක් සජීවීව ඔබ වෙතගෙන ආ සූත්‍ර ධර්ම දේශනාව අප මෙලෙස නිමාවට පත් කරනවා. පිනැති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.